ඔබේ ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. මේ දවස්වල පත්තර බැලුවත්, ටීවී බැලුවත්, රේඩියෝ ඇහුවත්, Facebook ආදී සමාජ ජාලාවලට ගියත් ඔබට වැඩිපුරම හමු වෙන්නේ ගුරුලා වගේ වැඩකාරයෝ. වේගවත්, බල සම්පන්න, ඊටාම ප්‍රබල එහෙම උදවිය. හැබැයි ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳලන්නා. ඔබ ඊටමත් අවධානයෙන් ඉන්නේ මේ කරන කියන කතාවල ඇත්ත නැත්ත මොකක්ද පිළිබඳව. කරන කියන දේවල් විතරක් නෙවෙයි ඔබ සහ මම හොඳින් දැකලා තියෙනවා මේ සියලුම දෙනා කරපු දේවලු. ඒ නිසා තීරණයක් ගන්න ආයි තවදුරටත් මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිම අත්දැකලා තියෙනවා, ඉතිහාසය අපිට ඒ අත්දැකීම දීලා තියෙනවා. අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් දුටුවාමත් මේ කාරණාව යලි යලි දුස්සනාත වෙනවා. අද දවස ගත්තොත් ජුලි මාසේ 28 වෙනිදා අඟහරුවාදා නිසකව තහවුරු කරගත්ත ජුලි මාසේ 28 වෙනිදා කියලා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. ආබෙන් ප්‍රසාද්. ඔව්. මතක තියාගන්න දුරකථන අංක දෙකක් තියෙනවා. ඒ තමයි 1917 සහ 1997. දුරකථන අංක දෙකක් අලුතෙන් හඳුන්වා දුන්නා. 1997 මේ තමයි ඔබේ ප්‍රදේශයේ, ඔබේ ගමේ, රටේ මත්කුඩු ජාවාරම්කරුවන් එහෙම නැත්නම් මත්කුඩු පරිභෝජනය කරන උදවිය ගැන ඉන්නවනම් මත්කුඩු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් මේ ආදී පාතාල ක්‍රියා මේ සියල්ල පිළිබඳව පොලිසියට දැනුවත් කරන්න පුළුවන්. දැනුවත් කරන්න 1997 අංකය ඒක ඔය කැලෙන්ඩර් එකේ එහෙම ලියලා තියාගන්න. ඊළඟට හිටිගමන් පොහොසත් වෙච්ච උදවිය ඉන්නවනේ නිකන් සැක සහිත විදියට. ඒ අය ගැන තොරතුරු සහිතව සැක තියෙනවා නම් 1917 කියන දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන්න පුළුවන්. අද මව්බිම් පුවත්පතෙන් තමයි මේ ප්‍රධාන පුවත උපුටා ගන්න අපි. කුඩු පාතාලය මුළු මනින්ම තුරන් කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සපත වෙනවා. කුඩු ජාවාරමුන් ගැන තොරතුරු ජනපති කාර්යාලයටත් එවන්නේ ජනපති නාරම්මලදී ජනතාවට කෙලින්ම කිව්වා. ජනපති අනින් 1997 හා 1917 ක්ෂණික දුරකථන ඇමතුම් අංක දෙකක්, ක්ෂණික දුරකථන ඇමතුම් අංක දෙකක් හඳුන්වා දෙනවා. ඒ අනුව අද මේ පිළිබඳව වාර්තා කරනවා ජාතික පුවත්පත් සියල්ලම වගේ මේ රටේ මත්කුඩු ජාවාරමට හා පාතාලයට සම්බන්ධ සියලු ජාලයන් මේ වන විට හඳුනාගෙන තිබෙන බවත්, සංවිධානාත්මක මෙහෙයුම් ක්‍රියාවලියක් යටතේ ඊට සම්බන්ධ සියල්ලන් නීතිය රැහැනට කොටු කර ගැනීම සඳහා පියවරගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ආරම්භි මේ රටේ මහා පරිමාණ ජාවාරමේ සිට ගම් දනව් කරා පැතිරී තිබෙන මත්කුඩු ජාලයට සම්බන්ධ ලොකු කුඩා සියලු වාහකයන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ අතර පත්වමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව රට පුරා ව්‍යාප්තව ඇති මත්කුඩු ජාලයේ අවසාන පුරුකතෙක් නීතියේ රැහැනට කොට කර ගැනීමට සියලු කටයුතු සූදානම් බව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරන්නේ. ඒ අනුව තමයි මේකේ ඉදිරි පියවරක් වශයෙන් ජාතික ආරක්ෂාව, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් හා කප්පම් ගැනීම වැනි සංවිධානාත්මක අපරාධ මර්දනයට අදාළව මහජනතාවන ඔබේ පැමිණිලි මේ දුරකථන අංකයට, ඒ කියන්නේ 1997 කියන පොලිස් මූලස්ථානයේ දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම මෑතකදී ස්ථාපනය කරපු නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය ඔය ඊයේත් වාර්තා කරේ මිලියන 180ක් මුදල්, එහෙම නැත්නම් කෝටි 180ක් මුදල්, සමාවෙන්න මිලියන 180ක් මුදල් සහිත බැංකු ගිණුමක් ගැන ඔය වගේ ඒවා පිළිබඳව ඔබ දන්න තොරතුරු තියෙනවා නම් බුද්ධිමය දේපල වැරදි විදියට වාර්තා වෙන සිදුවීම් පිළිබඳව වාර්තා කරන්න පුළුවන් 1917 කියන දුරකථන අංකයට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන කුඩු සහ පාතාලය මර්දනය කරනවා කියලා ඒක කටවචනට සීමා වෙච්ච කාරණයක් නෙවෙයි කියන කාරණාව ජාතික පුවත්පත් වාර්තා කරන මේ අනිකුත් පුවත් දුටුවම පැහැදිලි. අද මව්බිම 7 වෙනි පිටුවේ කියනවා මත්ද්‍රව්‍ය හා අපරාධ රැසකට සම්බන්ධ සැකකරු ඕමන්තේදී දැලේ කියලා එල්පිටියේ ගයන් කුමාරයි වාර්තා කරන්නේ. ඕමන්ත නෙවෙයි, මම මේ Google පිරික්සුම් යන්ත්‍රෙනුත් ආයෙ බැලුවා ඕමත්ත වෙන්න ඕනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ තමයි ගණේගොඩ 15 ඕමත්ත පදිංචිව සිටින සුදු අමිල කියලා හඳුන්වන පුද්ගලයෙක් තමයි අත්අඩංගුවට ගෙනන්නේ. ඒ අනුව ගිනි අවි විශාල ප්‍රමාණයක් එක්ක මත්ද්‍රව්‍ය හා අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙනනවා. ඒත් එක්කම කොස්කොඩ තාරකගේ ගෝලයෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා.
කොස්ගොඩ තාරකගේ කුඩුසල්ලි නිල ඇඳුමින් ඇඳපු බන්ධනාගාර සැරෙන් මාට්ටු කියලා චාමර අමරසූරියා මේ වාර්තාවගෙන එන්නේ. නිල ඇඳුමින් පහුගිය කොරෝනා කාලේ මහජන සේවයට කැපවුණු දකුණේ පාතාල නායකයෙක් වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තගේ මද්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් ප්‍රවාහනය කිරීමට උදව් උපකාර කරපු මද්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනෙනවා. මේ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර සැරෙන්වරයෙක් වන පුද්ගලෙක් මොහු පදිංචිව සිටින්නේ අරණායක ප්‍රදේශයේ වයස අවුරුදු 36යි. මේ පුද්ගලයාව ඊයේ අත්අඩංගුවට ගැනෙනවා පෑලියගොඩ මූලස්ථාන පොලිසිය මගින්. මීට දවස් කිහිපයකට කලින් ආදුරුප්ප විදිය පොලිසිය මගින් අත්අඩංගුවටගත් කළුමල්ලි කියන පාතාල සමාජිකයාගෙන් ලැබිච්ච තොරතුරු අනුව තමයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැන්නේ. අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර සැරෙන්වරයෙක්. කොරෝනා කාලේ ඔහු තමයි මේ මත්කුඩු වලින් උපයන සල්ලි එහා මෙහා නිරුපද්‍රිතව ගෙනහිල්ලා තියෙන්නේ. ඊළඟට අද දිනමින පුවත්පතට ගියොත් මේ කාරණා ටික අපි ඉක්මනින්ම සඳහන් කළ ඉන්නම්. දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත සඳහන් කරනවා හිටපු බන්ධනාගාර අධිකාරී සම්පෝයෝගේ පෙත්සම සලකා බැලීම අද කියලා. හැබැයි අද අරුණ පුවත්පතට ගියොත් සම්පායව ඇතුළු තිදෙනා දින 6ක් තිස්සේ කට්ටිපනිති ඉෂා රත්නකාරයි වාර්තා කර සිටින්නේ. මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විදිහට කටයුතු කරපු පුද්ගලයා පිළිබඳව තමයි මේ අනුරුද්ධ සම්පායව පිළිබඳව සඳහන් වෙන්නේ. ඒ අනුව බරෙන්තු නිකුත් වී තිබෙන මේ තිදෙනාගේ පදිංචි ස්ථාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වී ඇති අතර එහිදී ඔවුන් පදිංචි ස්ථානවලින් පලා ගොස් සංගවී සිටින බව අනාවරණය වී ඇත. රාජිතගේ තවත් නාට්‍යයක් වගේ මේක එහෙම කිව්වම් කොහොම වුණත් සැකකරුව පොලිස් ඇසට වැලිගසමින් දින 6ක් පුරා සැඟව සිටිති. එමෙන්ම හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම අද හවස 2:30ට අභියාචන අධිකරණයේදී ගොනු කිරීමට වෙනතන් සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන් කරනවා. දිනමින ඊළඟට වාර්තා කරන කාරණාව තමයි බූස්ස බන්ධනාගාරයේ ජේලවරුන් සහ නියාමකවරුන් 20ක් ගැන පරීක්ෂණ කියලා මේ වාර්තාව ගෙනෙන්නේ බුද්ධිකා ඉඹුලාන. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත්වුවේයි කියන බන්ධනාගාර ජේලවරුන් සහ නියාමකවරුන් 20 දෙනෙකු පිළිබඳව පරීක්ෂණ බන්ධනාගාර බුද්ධි අංශ මගින් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම දිනමින වාර්තා කරනවා ගයන් කුමාර විරසිංහගේ වාර්තාවක් මත්කුඩු ජාවාරම්කාරයන් නීතිඥයන් පිරිවරාගෙන පොලිසියට ඇවිත්. මේකත් හරියට චිත්‍රපටයක අපි දකින දර්ශනයක් වගේ ඉන්දියානු එහෙම නැත්නම් දකුණු ඉන්දියානු චිත්‍රපටයක වගේ දර්ශනයක්. මේ වාර්තා කරන අන්දමට පෙරේදා 26 වෙනිදා පොලිසියට පෙනී සිටීමට මේ තැනැත්තිය පැමිණ තිබෙන්නේ නීතිඥවරුන් පිරිවරාගෙන. ඊට අමතරව ඇය සමග ත්‍රිරෝද රථ 15කින් පමණ පැමිණි පිරිසක් පොලිසිය ඉදිරිපිට රැඳී සිටමින් එහි සිදුවන දේ සිය ජංගම දුරකථන වලින් වීඩියෝ කරමින් ඇයට යම් ආරක්ෂාවක් සපයා ඇත. එම නිලධාරීන් එහා මෙහා යන හැටි එතන සිද්ධ වෙන දේවල් සියල්ල පොලිසියෙන් මෙපිට ඉඳලා වීඩියෝ කරලා තියෙනවා. දැන් මේකත් එක්ක තමයි පැහැදිලි පාතාලය ඊට පස්සේ කුඩු ජාවාරම කොයිතරම් දුරට මේ සමාජයේ මුල් බැහැගෙන තියෙනවද කියලා ප්‍රසාද්. ඔව් අපි ඒත් මතු කරා මේ සමාජයේ තියෙන අවධානය යොමු වෙන්න ඕන කියලා ජනතාවගේ සහාය අවශ්‍යයි කියලා. දැන් ඔබට සහාය ලබා දෙන හොඳ අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලබා දීලා තියෙනවා දුරකථන අංක දෙකක්. 1997 සහ 1917. එතකොට සමාජය තමයි දැනුවත් වෙන්න ඕන. අපි දන්නවා දැන් විශේෂ මේ ශනික දුරකථන නැමතුම් හරහා විශාල ප්‍රමාණයේ යම් දේවල් වාර්තා වුණා අදාළ නීතිමය අංශවලට. ඒවා ක්‍රියාත්මක වෙන නිසා පාතාලයේ මත්කුඩු සහ අනිකුත් සංවිධානගත අපරාධ සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබෙනවා නම් යම් සැකකරු පුද්ගලෙක් සිටිනවා නම් යම් වාහනයක් ත්‍රිරෝද රථයක් මෝටර් බයිසිකලයක් හැසිරෙනවා නම් මෙන්න ශනිකවම ඔබට පුළුවන් දුරකථන අංකය දරුම් දෙන්න ඔබගේ රහස්‍ය භාවය ආරක්ෂා කරන කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඒක තමයි වෙන්න ඕන. මොකද මේ වෙලාවේ රටේ තියෙන ජාතික වශයෙන් තියෙන ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න ඕනේ. දැන් ජාතික මැතිවරණයක් තියෙනවානේ. දැන් මේ මැතිවරණය තුනුරුණත් ප්‍රධාන මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ නැහනේ. බොහෝ විට මේ පාතාලේ මර්ධනය කිරීම මද්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම ගැන කතා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් විතරයි. නමුත් එකදු දේශපාලන පක්ෂයක එකදු නායකයෙක්වත් වෙනත් ඔබට අහලා තියෙනවා දැකලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය ජාවාරම පාතාලේ මර්ධනය කරන හැටි කතා කරනවා. යෝජනා කරනවා. මැතිවරණ වේදිකාවේදී මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඇයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මගහැරලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට වාක්‍යතු ආණ්ඩුවක් විදිහට ජනාධිපති අගමැති මේ කාරණේ මේක මර්ධනය කරන්න වැඩිපුරක් ක්‍රියාත්මක කරනවා. ඒක දැනලා තියෙන පාතාල නායකයින්ට. ඒ නිසා තමයි බූස බන්ධනාගාරේ දැන් කොස්ගොඩ තාරක ගුගුරන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරනවා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඝාතනය කරනවා කියලා ගුගුරන්නේ ඒකයි. දැන් ඔවුන්ට රිදිලා තියෙන්නේ. ඒක රිදෙන තැනට වැඩේ යනවා. ඒ නිසා දැන් අවශ්‍ය ඔබගේ සහයෝගය, ජනතාවගේ සහයෝගය තමයි අවශ්‍ය වෙන්නේ. මේක මර්ධනය කරන්න පුළුවන්. ඔබගේ දරුවා බේරගන්න, ඔබගේ පාසලෙන් දරු දරියන් බේරගන්න, ඔබ උනන්දු වෙන්න ඔබට පුළුවන්. ඔබගේ රහස් බව රැකගෙන හොඳ අවධානයෙන් ඉන්න. මොකද පොඩි ත්‍රස්තවාදය පරාජය කරන්න ඔබලා දුන්නු සහයෝගය වගේ සහයෝගයක් මත්ද්‍රව්‍ය පාතාලය පරාජය කරන්න, මර්ධනය කරන්න මේ දුරකථන අංක හරහා ඔබට ලබා දෙන්න පුළුවන්. ඔබට සාඩම්බර පුරස්කාරයක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වගේ වැඩපිළිවෙලකට දායක වීම තුලින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මත්ද්‍රව්‍ය පාතාල මර්ධනය කරනවා කියලා සහතික වෙද්දී ඊයේ දවසේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරය කළා. ඒ සංචාරය අතරතුරදී සඳහන් කරනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කඩිනම් කරන්න කියලා. මධ්‍යම අධිවේගී මාර්ගය දැන් අවුරුදු 5ක් තිස්සේ වල් වැදිලා. ඒ අනුව ජනපති ජොනීට නියෝග කරයි නෝන් කොඩිකාර වාර්තා කර සිටින්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බරාය මහා මාර්ග හා නාවික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාට ඊයේ නියෝග කළා. වන්දිගෙවීමේ ගැටලු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම අඩාල වී ඇති නිසා මේවා ඉක්මන් කරන්න කියලා සඳහන් කරනවා. මේ පාර මේ වෙනකොට හදලා ඉවර කරන්න තිබුණා. හැබැයි තනින් පොඩි පොඩි දේවල් පහුරු ගාලා තියෙනවා විතරයි. අවුරුදු 5ක් තිස්සේ කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා ඊයේ අවධාරණයට ලක් වුණා. ඒ වගේම ජනාධිපතිතුමා ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ කරපු සංචාරය අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කර තිබුණා. ජනාධිපතිතුමා මෙහෙම දිවෙණි විවිධ ප්‍රදේශවල සංචාරය කරන එක හොඳයි. දැන් අද තලවතගොඩ මන්සන්දියට එනවා. ඊයේ පෙරේදා ඉඳලා තලවතගොඩ මන්සන්දියේ කාණු ටික සුද්ධ වෙලා කුණු නැහැ, පිරිසිදුයි. ඒක නිසා මෙහෙම එන එක හොඳයි. අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා ජනාධිපතිතුමා ඊයේ කුරුණෑගල සංචාරය කරපු සංචාරය පිළිබඳව වාර්තා. පාසල් වෑන් රථවලට තවත් මාස 6ක ලීසින් සහන ලබා දෙන්න තීරණය කරන ජනතාව ඒ අවස්ථාවේදී කරපු ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියලා අග්‍රාමාත්‍යවරයාත් සඳහන් කරනවා. මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැන නිර්නාමිකව තොරතුරු යොමු කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරද්දී අග්‍රාමාත්‍යවරයාත් ඊයේ සඳහන් කරපු කාරණාවක් තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කියපු කාරණාවක් තමයි විශේෂයෙන්ම පහුගිය කාලෙදී ඒ කියන්නේ පහුගිය අවුරුදු 5ේදී තමයි නැවත වතාවක් පාතාල සහ කුඩු ජාවාරම් කරුවන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා කරපු ආරක්ෂක ව්‍යායාමයත් එක්කම 2009 සිට 2015 කියන කාල සීමාව තුළදී විශේෂයෙන්ම පාතාලය සහ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලංකාවෙන් බැහැරට ගියා. ඔය තෙල් බාල වගේ උදවිය. එම කවුරුවත් හිටියේ නැහැ. ඊට පස්සේ නැවත වතාවක් 2015 පස්සේ තමයි ආවේ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය සඳහන් කළා. දැන් මෙතනදී තවත් කාරණාවක් අද දිනමින ප්‍රධාන පුවතට දිනමින ප්‍රධාන පිටුවට මුල් පිටුවට ගියොත් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා රාජිත චම්පික ෆොන්සේකා මහින්දගේ ප්‍රජායිතිය අහෝසි කිරීමට උත්සාහ කළා කියලා වාර්තා කර සිටින්නේ නදී මාණික්කගේ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා සඳහන් කරන ආකාරයට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රජායිතිය අහෝසි කිරීමේ අරමුණින් විශේෂ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කළ බව හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි තියෙනවා. එසේම 2015 පෙබරවාරි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී කෙටුම්පත් කළ ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයෙන් යවූ නියෝගය වැළැක්වීමට තමන්ට මැදිහත් වීමට සිදු වූ බව. ඒ කියන්නේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගේ ගෙදර ඉඳලා ලියුමක් ගහන්නේ ඇටර්නි ජෙනරල් දෙපාර්ට්මන්ට් එකේ. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ ලෙටර් හෙඩ් එක ලිපි ශීර්ෂය යටතේ මේකට මැදිහත් වුණා කියලා ඔහු සඳහන් කරනවා. ඔහු සඳහන් කරන ඊළඟ කාරණාවත් කියලාම ප්‍රසාද් අපි යමු වෙමු. ඒ තමයි අද අරුණ පුවත්පතේ 10 වෙනි පිටුවේදී සඳහන් කරනවා විජේදාස රාජපක්ෂ මහත්මයා නීති ආධිපත්‍යය තහවුරු කර ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි කියලා. ඒකට අපි සූදානම්. ඕනෑම රටක පාතාලයට ආයුෂ තිබිය යුත්තේ මාස කිහිපයක් පමණයි. ඕනෑම රටක පාතාලයට ආයුෂ තිබිය යුත්තේ මාස කිහිපයක් පමණයි. මෙච්චර මේ පාතාලයෙන් වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ කියලා ඔහු සඳහන් කරන්නේ. ඔහු තවත් කාරණයක් කියනවා. ඒ තමයි ජනතාවගේ මුල්‍ය ගැටලු මොනවද කියලා හොයලා ඒවට ස්ථිර විසඳුම් ලබා දෙන මහ බැංකුව අසමත් වෙලා තියෙනවා. මේ රටේ තියෙන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙන් රාජ්‍ය බැංකුවකින් ඉටු යුතු පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ.
ඒ බැංකුවත් පෞද්ගලික බැංකුව වගේ තරඟයක ඉන්නේ. අපි මේ සියලු දේවල් වෙනස් කරන්න අත්‍යවශ්‍යයි. ප්‍රමාද වෙලා හරි මේ රට නැවත මුල ඉඳලා හැදෙන්න අවශ්‍යයි කියලා කියනවා. මේ කෙටුම්පත් කරන්නේ රාජ්‍ය සේනාධිපති හිටපු මාත්‍යාගේ නිවසේ ඉඳලා තමයි. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 50ක් මේ කෙටුම්පත් කරන්නේ. එතකොට අර්ලේගහ මන්දිරයට මේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවනවා, FCID නිලධාරීන් කැඳවනවා, රාජ්‍ය සේනාධිපති මහත්මයාලා ගෙදර තමයි කෙටුම්පත් කරන්නේ. දැන් කොහොමද මේ යහපාලන නීතිය ක්‍රියාත්මක වෙන්නේ? දැන් මෙවැනි අවස්ථාවක් හිතා ගන්නව කොහොමද? ඇමතුරුන් ගිහලා කියනවා මෙන්න මෙයා අරස් කරන්න. රාජපක්ෂ කෙනෙක් සතියේ සැරයක් අත්අඩංගුවට ගන්න. මේ දිනට කලින් යෝෂිත අත්අඩංගුවට ගන්නවා. මේ දිනට කලින් නාමල් අත්අඩංගුවට ගන්නවා. ඇයි මේ වගේ පලි ගන්න? එතකොට මේ පලි ගැනීම සඳහා නීතියෙන් බැරි නිසා වෙනත් ආකාරයකට නීති හදන්න යනවා. එතකොට ඒවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විරුද්ධ වෙනවා. දැන් වෙන අධිකරණ අමාත්‍යවරු හිටියනම් මොකද වෙන්නේ? දැන් මේ තත්ත්වයන් බලන්න. එතකොට කොහොමද මේ නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? දැන් මේකද යහපාලනයේ තියෙන මැතිවරණ පොරොන්දුව. දැන් ඒක තමයි දැන් අපි කිව්වේ දැන් හුඟක්ම දැන් දේශපාලන පරිගැනීම් සඳහා වන ජනාධිපති කොමිසමේදී මේ කාරණා හෙළිවෙන නිසා ඒ කොමිසමටත් යම් බගට් අදින තමයි හදන්නේ. අනිත් කාර්යය තමයි දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරා. මේ අධිවේගී මාර්ගය කියන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ නැත්තම් 2017 දී විවෘත කරන තමයි ඒකට ඒවට ජනාධිපති සහ අග්‍රාමාත්‍ය මේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරා, මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරා. ඔහු කිව්වා ඒකට කියන්නේ 2017 වෙනකොට අධිවේගී මාර්ගය හදන්න පුළුවන් කියලා. නමුත් මේ අධිවේගී මාර්ගය කල් ගියේයි. මේක යම් ප්‍රශ්න තියෙනවා, ඉඩම් ගැටලු තියෙනවා, ඉඩම් පවරා ගත්තේ නැහැ, වන්දි මුදල් ගෙවුවේ නැහැ. ඒ වගේම තවත් කාරණේ 19 වෙනි සංශෝධනයේ ප්‍රධාන කාරණේකුත් තියෙනවා. මොකක්ද ඒ? ඒකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැමති සමාගමට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමති නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති සමාගමට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැමති නැහැ. මේ කඹෑදිල්ලත් ඒ කියන්නේ 19 මතු කරපු කාරණයක් සමග ජනපති අගමැතිගේ කඹෑදිල්ලත් රටේ ප්‍රධාන සංවර්ධනයට බාධාක් වුණා මධ්‍යම අධිවේගී මාර්ගය නිම කරන්න. ඒකත් මම හිතන අවබෝධයක් ගන්න ඕන පක්ෂ දෙකකට ගියොත් මොකද වෙන්නේ කියලා කාරණේට පැහැදිලිව උදාහරණ මගින්ම සංවර්ධනය අඩාර කරලා තියෙනවා මධ්‍යම අධිවේගී මාර්ගය. විරාමයට යන්න කලින් මේ පුවතත් පරිගැනීම් වලට සම්බන්ධ නිසා ඉදිරිපත් කරන්න ඉෂාර රත්නකාර වාර්තා කරනවා අරුණ පුවත්පතට අල්ලපු බැසිල් උසාවි ගේන්නත් පෙර බන්ධනාගාර බසය ආවේ කොහොමද කියලා අද පරීක්ෂණයට නියෝග දුන් අය කොමිසම හමුවට කියලා සඳහන් කරනවා. 2015 වර්ෂයේදී FCID නිලධාරීන් බැසිල් රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නත් පෙර බන්ධනාගාර බස් එක කොහොමද අධිකරණ භූමියට ආවේ කියලා පරීක්ෂණ පවත්වන දෙයක් නෑ දිනු මොකද දැන් අපි දැක්ක දැන් රංජාරාම මහත්මයා දැන් අධිකරණ මිනිසුරුන්ට ඇතැම් අයට නීතිපති පරිවෘත්ත ඇතැම් අයට ඇතැම් නීතිඥයින්ට උපදෙස් දෙනවනේ පොලිසිය කට්ටියට උපදෙස් දෙන ලබා දෙමින් ඔහු දුරකථනින් කියනවා අනේ මේ රාජපක්ෂරුන් අල්ලන්න මේ ආතල් එක නම් කඩන්න එපා මේ ආතල් එක දිගටම අපිට ගෙනියන්න ඉඩ දෙන්න කියලා රංජාරාම මහත්තයා කියන්නේ ඒකයි. ඒ නිසා තමයි දැන් අත්අඩංගුවට ගන්න කලින් බන්ධනාගාර බස් රථයක් එන්නේ. මේවා අවස්ථා සම්බන්ධය තමයි මේ එකිනෙකට දැන් මේ හෙළිවෙමින් පවතින්නේ. ප්‍රසාදයන් නෑනේ අද ඔය කොමිසමට නේද? අපි විරාමයක්. සමහරට යන්න වෙයි දන්නේ නැහැ. අද වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2804යි කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. දිනමින පුවත්පත කියනවා බුද්ධිකා ඇඹුලානගේ වාර්තාවක් උපුටා දක්වමින් වැලිකඩින් පූනානිය වූ රැඳවුවන් 160 දෙනාට කොවිඩ් නැහැ කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා තමයි සඳහන් කර සිටින්නේ. ඒ අනුව බුද්ධිකා ඇඹුලානගේ වාර්තාව සඳහන් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වීම නිසා පුනානි නිරෝධන මධ්‍යස්ථානයට යවූ එම බන්ධනාගාරයේ රැඳවියන් 160 දෙනාටම කොවිඩ් ආසාදනය වී නැතයි තහවුරු වී තිබෙනවා. දිනමින පුවත්පතයි වාර්තා කර සිටින්නේ. ඊළඟට අරුණ පුවත්පත වාර්තා කරනවා සේනපුර තවත් 17කට කොවිඩ් කියලා අරුණ දෙවෙනි පිටුවේ වැඩි විස්තරය ගැන සඳහන් වෙනවා. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවන් අතරින් 17 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මීට අමතරව කටාරෙහි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ 27 වෙනිදා අනාවරණය වූ බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. දැන් කොවිඩ්-19 තත්ත්වයත් එක්කම ඡන්දෙට මොකද වෙන්නේ? කලින් නම් කියලා තිබුණා තැපැල් ඡන්දය දෙනවා වගේ 31 වෙනිදා නිරෝධායන වෙන අයට ඡන්දය දෙන්න පුළුවන් කියලා. හැබැයි නිරෝධායන වෙන අයට ඡන්දය ලබා දීමේ වැඩපිළිවෙල එහෙම නැත්නම් ඒ යෝජනාව ක්‍රියාත්මක නොවන බව අද සඳහන් කරනවා. අද අරුණ පුවත්පත සඳහන් කරනවා මේ කාරණාව. අද අරුණ පුවත්පත සඳහන් කරන අන්දමට නිරෝධායන වන අයට 31 වෙනිදා ඡන්දය නැහැ මැතිවරණ කොමිසම කියයි කියලා සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ. කලින් අර කියපු විදිහට තැපැල් ඡන්ද දෙනවා වගේ 31 වෙනිදා ඡන්දය දෙන්න පුළුවන් කමක් නැහැ කියලා මැතිවරණ කොමිසම ඊයේ සඳහන් කර සිටියා. ඊළඟට මේ කාරණා කියනවා දිනෝෂ දැන් මේ දැන් නිරෝධායන වෙන පිරිසක් ශ්‍රී ලාංකික පිරිසක්. එතකොට දැන් අපි දැක්ක දැන් මැතිවරණ කොමිසම සභාපතිවරයා කිව්වා
ඔවුන්ගේ ඡන්දය සුරක්ෂිත කරනවා කියලා මම ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් මේ සම්බන්ධයෙන් මේ තීරණය ආපස්සට ගැනීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුවෙනවා. මොකද යම් ආකාරයේ නිරෝධායනට කට්ටිය එන්න බියක් දක්වයි. මොකද තමන්ගේ ඡන්දය ඇති නැති වෙයි. ඒක ඡන්දය ඇති නැති වෙයි කොහොමද ඉන්නේ කියලා සමහරට උන් සාධාරණ හිතයි නිරෝධායනට එන්න අවශ්‍ය පිරිසක් වුණත් බියක් දක්වයි. ඒක තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම මෙතන දැන් මුලදී තීන්දුව ගත්ත තීන්දුව වෙනස් වෙන හේතුව තමයි දැන් සමහරව තර්ක කරලා තියෙනවා දැන් සිරකරුවන්ට ඡන්දයි තියෙන. එහෙනම් ඒ මට්ටම ගත්තම මේගොල්ලන්ට මොකද විශේෂත්වයක් සලකන්න ඕනද කියලා මතයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් සිරකරුවන් කියන්නේ යම්කිසි චෝදනාවක් එල්ල වෙලා අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණයේ කටයුත්තක් ඇවිල්ලා ඉන්න පිරිසක්නේ. දැන් නිරෝධායන කට්ටිය එහෙම නෙවෙයිනේ. දැන් කවුරු කොරෝනා රෝගියෙක් ඇවිල්ලා බලහත්කාරයෙන් කඩේකට ආවොත් එතන හිටපු කෙනෙක් නිරෝධායන ලක් කරන්න ඕනේ. එයා කැමැත්තෙන් නෙවෙයිනේ එතෙන්ට ලක් වෙලා තියෙන්නේ. එතකොට එතෙන්දී යාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ පහට කලින් දිනෝෂ මම හිතන අවස්ථාවක් ලබා දෙයි. මොකද නීතිපති දෙපාර්තමේන්තුව කියලා තියෙනවා අත්‍යවශ්‍යයෙන්ම මේකට විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ඒ කියන්නේ නිරෝධායන ලක් වෙලා ඉන්න පිරිසට ඡන්දය ඇති නැහැ කියන එක නෙවෙයි. 31ට නෑ. නමුත් මේ නීතිමය තත්ත්වය සලකලා බලලා වෙනත් ආකාරයකට දිනයක් දෙන්න තමයි මම හිතන්නේ උන් සැලසුම් කරන්නේ. මම හිතන්නේ ඒක ඉතා ඉක්මනින්ම ප්‍රසිද්ධ කරන්න නැත්නම් මොකද නිරෝධායන ලක් වෙලා ඉන්න පිරිස යම්කිසි නොසන්තෝෂතාවයකට පත් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. මොකද ඡන්දය ඇති හැමෝගෙම අයිතියක් නිසා. මේකේ නිකන් සැකයක් මතු වෙන්නත් පුළුවන් මේ ඡන්ද එහෙම නැත්නම් මේ නිරෝධායන වෙන්නේ මොන වගේ පැතිවලද ඒ ඡන්ද බර කොයි පැත්තටද මීට කලින් ඡන්දවල ඔහොම අදහසත් සමාජය තුල මතු වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාධීන මැතිවරණ කොමිසමක විනිවිදභාවය පෙන්වීම ඉතා වැදගත්. මැතිවරණ කොමිසම ඊයේ සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් එහෙම නැත්නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන තීන්දුව මත ඔහුගේ උපදෙස් මත මේ පිළිබඳව තීන්දුව ගන්න බව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙනවා නම් නිරෝධායන වෙන අය ඒ අයට වෙනම පෝලිම් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන වෙනම වෙලාවල් වෙන් කර දෙන්න පුළුවන් කියලා කිව්වා. මේ අය දාන ඡන්ද ගණන් කරන්නේ මැතිවරණ රාජකාරී කරන සාමාන්‍ය සේවකයෝ නෙවෙයි, සාමාන්‍ය නිලධාරීන් නෙවෙයි. යම් විදියකින් ස්වයං නිරෝධායන වෙන අය ඡන්ද පත්‍රිකා සලකනු කළොත් ඒ ගණන් කිරීම සිදුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය විසින්. සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ඡන්ද ගණන් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මැතිවරණය පිළිබඳව කතා කළාම දෙවනිදා මැදියමින් රැස්වීම අවසන්. හැබැයි තුන්වෙනිදා ගෙයින් ගෙට යන්න ඉඩ දෙන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. සාලි කුමාර ගුණසේකර වාර්තා කර සිටින්නේ 3යි 4යි කියන දවස් දෙකෙත් ගෙන් ගෙට යන්න පුළුවන්. අර නිහඬ කාලය ඉවත් කිරීම, නිහඬ කාලය හැරීම පිළිබඳවත් සාකච්ඡා වෙනවා කියලා සඳහන් කරනවා. කොමුණත් මැතිවරණය පිළිබඳව කතා කරද්දී මව්බිම ඇතුල් පිටුවක සඳහන් කරන කාරණාවක් තමයි මැතිවරණ කොමිසම ඊයේ සඳහන් කළා. පුත්තලමේ යතුරු පැදි පෙළපාලි, කල්මුනේ අශ්වයන් හා කැබ්‍රත පෙළපාලි, තිස්ස මහාරාමේ කාර් පෙළපාලි ජනතාව බිය වැද්දුව අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා වයින් පළාතේ පුත්තලම් පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 4ක යතුරු පැදි පෙළපාලි සහ මෝටර රථ පෙළපාලි ගොස් ඇති බවත්, කල්මුනේ අශ්වයන් හා කැබ්‍රත යොදා ගැනීමෙන් පෙළපාලි ගොස් ඇති බවත්, ඒ වගේම තිස්ස මහාරාම ප්‍රදේශයේදී යතුරු පැදි සහ මෝටර රථ පෙළපාලි ගොස් ඇති බවත් වාර්තා වෙලා තියෙනවා. මේවා බලක්වන්න කටයුතු කරනවා කියලා කියනවා. කොහොමුණත් කොමිසමට කලින් සමාජ මාධ්‍ය ක්‍රියාත්මකයි. සමාජ මාධ්‍යවල මේ කවුද ගියේ කියලා දැක ගන්න පුළුවන්. මේවා වීරකම් නෙවෙයි. මොකද රටේ ජනතාව වෙනත් විදිහකට හිතන්න පටන් ගත්ත මොහොතකදී දේශපාලනඥයන් ආදර්ශමත්ව හැසිරෙන්න ඕනේ. ඡන්දෙට වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ කවුද? අද අරුණ පුවත්පත සඳහන් කරනවා ඡන්දයට සතියයි වැඩියෙන්ම වියදම් කළේ සමගි ජන බලවේගය. පොදු ජන පෙරමුණට ප්‍රචණ්ඩ ක්‍රියා චෝදනා වැඩිපුරම තියෙනවා. නයන තරංග ගමේකේ වාර්තා කර සිටින්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තාවක් උපුටා දක්වමින් තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. එතකොට දැනට වැඩිපුරම වියදම් කරලා තියෙන සංඛ්‍යාලේඛන අනුව අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 185යි ඒ සමගි ජන බලවේගය, ඊට පස්සේ රුපියල් මිලියන 151ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒ වගේම ඊට වඩා වැඩි වෙන්න ඕන. ඔව් මේ නිල ලේඛන අනුව තමයි සඳහන් කරන්නේ. අපේක්ෂකකින් සම්බන්ධයෙන් මේ සමහර අපේක්ෂකකින් විශාල වශයෙන් වේදම් කරනවානේ. නමුත් ඒවා මම හිතන්නේ එහෙම වෙනම ලැබිලා නැහැ. පක්ෂයක් විදිහට තමයි උන් යන ගණන් බලලා තියෙන්නේ. ඔව් ඊ අපි සඳහන් කර සිටියා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකක් කියනවා. ඍජු සහ වක්‍ර වියදම් දෙකම ගත්තම එක අපේක්ෂකයෙක් නැත්නම් අපි පාර්ලිමේන්තුවට තෝරගන්න 225 දෙනාගෙන් එක්කෙනෙක්ට කෝටි 10 බැගින් වියදම් කරනවා කියලා. මෙවර ඡන්ද නිරීක්ෂණයට විදේශ කණ්ඩායම් නැහැ කියලාත් අරුණ පුවත්පත වාර්තා කරනවා. සාලි කුමාර ගුණසේකරයි වාර්තා කර සිටින්නේ මේ කාරණාව. අද ජූලි මාසයේ 28 වෙනිදා 1948 අද වගේ දවසක ජූලි මාසේ 28 වෙනිදා තමයි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මුලින්ම සිංහලෙන් කතාවක් පාර්ලිමේන්තුව තුළ පවත්වලා තියෙන්නේ. ඒ SWRD බණ්ඩාරනායක මහත්මයා එතකොට එතුමා සෞඛ්‍ය පිළිබඳ ඇමතිවරයා. එදාම හවස කුසුම ගුණවර්ධන මහත්මිය පාර්ලිමේන්තුවේදී සිංහලෙන් කතා කළා කියලා කියනවා. අපි මේ කතාවත් සිහිපත් කරගෙන දේශපාලන වේදිකාවේ දක්වන අදහස් වලට එළඹෙන්න සූදානම්. දේශපාලන වේදිකාවේ දක්වන අදහස් අපි පටන් ගනිමු.
මුල් පිටුවලත් වාර්තා වෙනවා. ඒ තමයි අඩුවෙන්ම බදු මුදල් ගන්න අගමැති බවට පත්වන්නේ මමයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරන ප්‍රකාශය අද මවබිම් පුවත්පත මුල් පිටුවේ සඳහන් කරනවා. ඒ අනුව රටට හදන කාර්යයේදී ඉහළම තැනින් ආදර්ශය ලබා දීමට තමන්ගේ රජයකින් සූදානම්. අඩුවෙන්ම බදු මුදල් ගන්න අගමැතිවරයා වෙමින් දුකෙන් පෙරණ ජනතාව සුඛිත මුදිත කරන කාර්ය දූෂණය වංචාව හොරකම නැති කර නිපුණතාවෙන් දක්ෂතාවෙන් පිරිපුණු පිරිසක් සමග දියත් කරන බව සඳහන් කරනවා. මගේ රජයක මාත් ඇමතිවරුත් රට සභාවේ විනෝද සභාවේ ආදී පෞද්ගලිකත්වයට මුල් තැන දෙන දේවල් ගැන හිතන්නේ නැහැ. අපේ දේශපාලනය තුළ සුරසප විඳීමක් නැහැ. වසර 300ට පස් දවසේම ඔවුන් මුල් තැන දී යුත්තේ ජන ජීවිතය උසස් කර සුඛිත මුදිත කරන පොදු ජන යුගයක් ඇති කිරීමටයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. අඩුම බදු මුදල් අය කරන අගමැති කුවම දැන් මැතිව නිරීක්ෂණ මධ්‍යස්ථානය කියන වැඩිම මුදල් වියදම් කරලා තියෙන සමගි ජන බලවේගය කියලා. ඔව්. දෙන පරස්පර ගැටීමක් එතන තියෙනවා. ඔව්. ඊට පස්සේ වියදම් කරන මුදල් කොහොමද ලැබෙන්නේ? කාගේ මුදල් වියදම් කරන්නේ? නිකන් අත ගන්නකොට සමහර මුදල් වියදම් කරනවද? මේවත් සංකීර්ණ ප්‍රශ්න. අපි ඊට පස්සේ දේශපාලන වේදිකාවේ දක්වන ඉතිරි අදහස් වලට යමු. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශයක් අද මවබිම් පුවත්පත මුල් පිටුවේ සටහන් කරන උපතිස්ස පෙරේරාගේ වාර්තාවක්. යනුව සල්ලි නාස්ති වෙන මේ මෝඩ ඡන්ද ක්‍රමය වහා වෙනස් කළ යුතුයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. ඇත්ත සල්ලි නාස්ති වෙන මේ මෝඩ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලන කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අදහස් යෝජනා මම බැලුවා මේ හරිම සුබවාදී අදහස් යෝජනා ඉදිරිපත් කරන මේ මැතිවරණ කාලේදී. ඔව්. මොලේ ඇති කලේ බලේ නැතේ බලේ ඇති කලේ මොලේ නැතේ කියලා කතාවක් අපි අහලා තියෙනවා. කොහොමුණත් මම හම්බන්තොට දාලා ගියෙත් නෑ, දාලා යන්නෙත් නෑ. රටේ ආර්ථිකය හැසිරීමේ හැකියාව මේ ආණ්ඩුවට නෑ. ඒ නිසා සමගි ජන බලවේගයේ ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවනවා. ජීවන වියදම ඉහළ යාම ගැන අවබෝධයකුත් නෑ මේ ආණ්ඩුවට කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය මවබිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම සමාවෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පතේ ඒ පිටුවේම සඳහන් කරන ඉතිරි කාරණේ තමයි මේ ආණ්ඩුව තවත් තිබුණොත් කන්න නෙවෙයි වෙන්නේ ලෙව කන්නයි කියලා සමගි ජන බලවේගයේ කලතොර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහත්මයා කරන ප්‍රකාශය ඇතුළත් වෙනවා. ඒ වගේම මවබිම් පුවත්පතට ගියොත් ඉදිරි වසර තුල මම පැල ලක්ෂ 3ක් සිටුවනවා කියලා උදය ගම්මන් පෙළගෙන ප්‍රතිඥාවක් කියලා සඳහන් කරනවා. ඒ අනුව ඉදිරි මැතිවරණදී Tamanට ලැබෙන මනාප සංඛ්‍යාවට හරියන්න පැල රෝපණය කරනවා, රුක් රෝපණය කරනවා කියලා සඳහන් කරනවා උදය ගම්මන් පෙළ මහත්මයා. කාබන් ෆ්‍රී මැතිවරණ ව්‍යාපාරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දියත් කළ මේවා හොඳ ආදර්ශ. කටින් බතල කොළ හිටවන්නේ නැතුව මේ වගේ දේවල් කරන එක හොඳයි. ඊළඟට එදා අගමැති ජනාධිපති හැප්පිල්ලෙන් බැටකෑවේ රටේ ජනතාව ආයෙත් එහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි හදාපු සම්පත් විකුණලා යහපාලනය සාක්කු පුරවගත්ත කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. හොර මුද්දර මැෂීමකින් ලියුම් යවපු පුද්ගලයා ගැන සජිත් නිහඬයි. හැබැයි මගේ මුද්දර චිත්‍රය ගැන ප්‍රශ්න කරනවා, පැමිණිලි කරනවා කියලා අමාත්‍ය විමල් වීරවංශ මහත්මිය කියනවා. හොර මුද්දර මැෂිමක් භාවිත කරලා ලියුම් යවලා රජයට ලක්ෂ ගණනක් පාඩු කර අධිකරණය මගින් අපාරගත්තු අපේක්ෂකයා ගැන සජිත්ගේ බලවේගය කතා කරන්නේ නැහැ. නමුත් මම දැන්වීමක් සඳහා ඇඳපු මගේ රූපය සහිත මුද්දරය පිළිබඳව කොමිසමට පැමිණිලි කරනවා කියලා අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා සඳහන් කරනවා. අපි නිමලා පීරිස් මහත්මයා අත්අඩංගුවට ගත්තා නේ. ඒ ගැන තමයි මම හිතන්නේ කියලා තියෙන්නේ. ඔව්. ඊළඟට විරාමයට යන්නත් ඕන නිසා අපි සූදානම් මවබිම් පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තල දෙකින් අනික් ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්න. වවුනියාවේදී කට උත්තරයක් ගන්න කොළඹින් උසාවි නියෝගයක් ඒ අනුව CID රිචාඩ්ගෙන් ප්‍රශ්න කරයි. කට උත්තරය ගන්න තැනට ආධාරකරුවන් ගෙනාවේ ඇයි? ඒ CIDට බලපෑම් කරන්නද කියලා ප්‍රශ්න කරන වවුනියාව ප්‍රියදර්ශනී සහ මුලතිව් ශශිකුමාර් මේ ඡායාරූපේ පේන්න තියෙනවා. රිචාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයා එන්නේ තමන්ගේ පිරිවර සහිතව. එතකොට ඊයේ උදේ 10 ඉඳලා හවස 3:30 දක්වා ඔහුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රකාශ සටහන් කරගැනීමේ අවස්ථාව නිමවන තෙක්ම හිටපු අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පොලිස් ස්ථානයේ අසල රැඳී සිටීම දක්නට ලැබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය අභිමත පරිදි කරගෙන යාමට මේක බාධාවක් එහෙම නැත්නම් බලපෑමක් කළාද කියන ප්‍රශ්නේ තමයි සඳහන් කරන්නේ. පැය 5ක් තිස්සේ ප්‍රකාශ සටහන් කළා. එහෙම නැත්නම් ප්‍රකාශ ලබා දුන්නා. මට තපරයක් දෙන්න. ඔහු සඳහන් කරපු කාරණාව තමයි මා කියන්න කැමති මේ පාස්කුරිදා ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. මගේ පවුලත් සහෝදරනුත් සම්බන්ධ වෙලා නැහැ. නමුත් ප්‍රහාරය සිද්ධ වෙච්ච දිනේ සිට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා මා ගැන පරීක්ෂණ පැවැත්තුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් මේ ගැන පරීක්ෂණ කළා.
වත්මන් වැඩබලන පොලිස්පතිවරයා ලිඛිතව දන්වා සිටියා පාර්ලිමේන්තුවට රිෂාඩ් බදූදින් ඇමතිවරයා පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව. එසේ තිබීදී තමයි මාව අපහසුතාවයට පත් කරන්න කියලා ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ මේ 2019ට කලින් පැවතිච්ච කොමිසම් සහ විමර්ශන හරියට අර හොරබල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ වැඩක් නේද කියලා කියනවා. පාර්ලිමේන්තු තේරීකාරක සභාව ලොකු අවුලක් කියලා කතා වුණානේ. දැන් ඒක තමයි දැන් ඒකෙදි රිපෝට්ස් තමයි කියන්නේ ඒවයින් මම නිවැරදි කරු කරලා තියෙනවා. හැබැයි කට උත්තරයක් විනාඩියක්වත් යන්නේ නැතුව අධිකරණ ඉදිරිපත් කරන නැතුව පොලිස්පතිවරයෙක් දුන්නු වාර්තාවකින් දොස් කරලා තියෙනවා. ඉතින් මේ පොලිස්පතිවරයාට තියෙන චෝදනා බලන්නකො ඊට පස්සේ. ඒ නිසා ඒව වාර්තා පිළිගන්න පුළුවන්. අනිත් කාරණා තමයි දැන් මේ වවුනියාවේ දැන් ඇයි රිෂාඩ් බදුදින් මහත්මයා කොළඹ එන්නේ නැත්තේ? කොළඹ ආවොත් කොළඹ CID මූලස්ථානයට ආවොත් මෙහෙම ආධාරකරුවන් ගෙන්නන්න බෑ. ඒ නිසා තමයි කොළඹ එන්නේ නැතුව වවුනියාවට යන්නේ. ඒතකොට වවුනියාවට පුළුවන් ඔවුන්ගේ ආරාධකරුවන් ගෙන්නවා ගන්න. එතකොට ඒක මම හිතන්නේ දැන් මැතිවරණ කොමිසම බලන්නේ නැද්ද? එතෙන්දී නිරෝධාය නීති උල්ලංඝනය වෙනවා, පිරිසේක රාශිය වෙනවා, ආධාරකරුවන් එනවා. මම හිතන්නේ නීතිමය ස්ථානයකට ඒ වගේ හොඳද? දැන් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් රිෂාඩ් මහත්මයා සම්බන්ධ ඉදිරිපත් වුණා ස්වාධීන මැතිවරණ කොමිසම. දැන් මේ වගේ ක්‍රියාවලිය ගැන අනුමත කරනවද ස්වාධීන මැතිවරණ කොමිසම මෙහෙම සෙනගැබිල්ලා CID වට කිරීම සම්බන්ධයෙන්? අපි ඉක්මනින්ම විරාමයක් ලබනවා. මේ ෆෝන් එකත් ජාත්‍යන්තර දේශපාලනය ප්‍රතිඵලයක්. අද අරුණ පුවත්පත වාර්තා කරන විදෙස් පුවත් අතරේ චීන ඇප් 47ක් ඉන්දියාවේ තහනම්. මීට ටික දවසකට කලින් ඇප්ස් 57ක් 59ත් අතර ප්‍රමාණයක් ඉන්දියාව තහනම් කළා. චීන ඇප්ස් 57ක් විතර වගේ. දැන් ඊට අමතරව තවත් ඇප්ස් 47ක් තහනම් කරන්න ඉන්දියාව තීරණය කළා තියෙනවා. හැබැයි මේ මොනවද ඇප්ස් කියන එක තවම නාමාවලි ඉදිරිපත් වෙලා නැහැ. කොහොමුණත් මේ අතරේ ඉන්දියාව අලුතෙන් ඇප් එකක් ඒ කියන්නේ සමාජ මාධ්‍ය සඳහා ඇප් එකකුත් හඳුන්වා දුන්නා එලිමන්ට්ස් කියලා. මේකෙන් පේන්නේ මේ ෆෝන් එක කියලා කියන්නේ තවදුරටත් දේශපාලනික මෙවලමක් මිසක් අපේ භාවිතයට ගන්න අපිට වැඩ පහසු කරන උපකරණයක් නෙවෙයි. කාටුන් බලමු. MD වීරරත්නගේ කාටුනේ මව්බිම් පුවත්පතට අද අඳින්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පෙරේද කිව්වා යන්න වෙලාව එනවා. එතකොට යන්න ඕනේ කලකිරලා නෙවෙයි සතුටින්. රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම පොත කියවගෙන ඉඳිද්දී සජිත් ප්‍රේමදාස මහත්මයා කවුළුවෙන් එබිලා අහනවා දැන් සතුටින්ද? ඒ කියන්නේ යන්න වෙලාව හරිද? MD වීරරත්න මාර්ෂිපාල කාටුනේ මව්බිම පුවත්පතට සජිත් කියනවා තුන් වේලම කන පවුලක් දැන් හොයාගන්න නැතිලු. මාර්ෂිපාල කියනවා තුන් වේල නොමිලේ දෙන්න වෙයිද? දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතෙන් අපිට අද නිම කරන්න පුළුවන් වැඩසටහන නවීන් කියනවා බං රනිල්ට නියුට්‍රල් එකේ ඉන්න කියලා. මෑන් ගේම දෙන්නේ නියුට්‍රල් එකේ ඉඳගෙන කියලා නවීන් දන්නේ නැතුව ඇති සර්. මෑන් ගේම දෙන්නේ නියුට්‍රල් එකේ ඉඳගෙන කියලා නවීන් දන්නේ නැතුව ඇති සර්. ඒ තමයි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. අද දවසේ අපි උදේ පත්තරෙන් සමුගන්න සූදානම්. ටවහෝල් රංගහල පදනම සංවිධානය කරන රංග කලා මහෝත්සවය ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවයේ අද ටවර් හෝල් හිදී තලමල පිපිලා පෙන්නනවා. එල්ෆින්ස්ටන් හිදී හංකිරි 13 පෙන්නනවා. ඉඩක් තියෙනවා නම් සමාජ දුරස්වභාවයේ තියාගෙන සමීප වෙන්න දේශීය නාට්‍යයට. අපි සූදානම් නික්මෙන්න නැවත හෙට දවසේ මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව. ඔබට නිරෝගිමත් සුබ දවසක්. ආයුබෝවන්.